අයිබෝවන් එක්වන් නැත දැනගන්න ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණය ලයිව් එට් සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම බලමු සිරස්තල. පේදුරුතුඩු මාර්ග බාධකයේදී අන නොතකා ධාවනය කළ කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් වෙඩි. තුවාල ලැබූ දෙදෙනෙකු රුහලට. ගත වූ දින දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලින් 30 දෙනෙකු මරුට. 150කට තුවාල. මම ඒ සම්බන්ධයෙන් වෙනම කොමිටුවක් පත් කළා. ඒ කොමිටුව විසින් කටයුතු කරන ඉදිරියෙන් අපි හිතනවා බොහෝ දුරට මාර්ග අනතුරු අපි ගන්න පුළුවන්. සැඩ පහරට කුටු ජීවිත මුදාගත් මෙහෙයුම. සුබ නැකතට සිට වූ පැල. ලෝපුරා කොවිඩ් මරණ මිලියන 3 ඉක්මවද්දී ඉන්දියාවේ දිනක කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 2 දක්වා ඉහළට. රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ඇති එකම විසඳුම අලුත් විදේශ ආයෝජන ගලා ඒමට ඉඩ සැලැස්වීම බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ කොළඹ වරායනගර විශේෂ ආර්ථික කලාප ව්‍යාපෘතිය ඒ සඳහා ඇති හොඳම විසඳුම බවයි. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධින් ඊයේ නාරහෙන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සහ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අදහස් පළ කළා. ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා අද මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ ආර්ථිකය දැනට ඇමරිකානු ඩොලර් වලින් බලද්දී බිලියන 80.7ක පමණ ප්‍රමාණයක තියෙන්නේ. ඒත් එක්කම ණයබරතාවය දැන් වෙනකොට 98%කට වගේ වැඩි වෙලා තියෙනවා දලදේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට. අපිට ණයබරතාවය වැඩි වුණොත් ණය පියවීම සඳහා ගෙවන්න තියෙන මුදලයි ණය සර්විස් කිරීම සඳහා ඒ කියන්නේ ණය වෙනුවෙන් වාරික ගෙවීම සහ පොලිය ගෙවීම සඳහා අපිට සෑහෙන මුදලක් වේදන් වෙන නිසා අපි ඒ ගැන කල්පනා කර යුතුයි. අපිට දැන් සිදු වෙලා තියෙන්නේ කොහොම හරි මේ රටට අලුත් ආයෝජන ගලා ඒමට කටයුතු කරන්නට අවශ්‍යයි. ඉතින් ඒකේ එක ක්‍රමයක් තමයි පසුගිය කාලය තුලදී අපේ රටේ පෝට් සිටි ව්‍යාපෘතිය කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය හරහා අපි ක්‍රමවේදයක් ඇති කරගෙන තිබෙනවා මේ රටට විදේශ විනිමය ලබා ගැනීමට සහ ආයෝජන ලබා ගැනීම සඳහා මේ කරුණු පදනම් කරගෙන අපි නව පනතක් ගෙනල්ලා මේ රටේ ව්‍යාපාර කිරීම මේ රටේ ඉදිරි ගමනට රුකුලක් වෙන ලෙස ඍජු විදේශ ආයෝජන ගෙනීමට මේක හැරවුම් ලක්ෂයක් වෙනවා. මේ පනත නිසා අපේ රටට අරම වෙයි මෙහෙම වෙයි කියලා තියෙනවා. අපේ රටේ නීතිය වෙන රටක නීතියක් නෙමෙයි. අපේ රටේ නීතිය අනුව තමයි මේ සියලු දේවල්ම කෙරෙන්නේ. මේ සියලුම දේවල් නියාමනයක් සිදු වෙන්නේ මේ කොමිෂන් සභාව යටතේ. ඒ සඳහා ජනාධිපතිතුමාට පුළුවන් පත් කරන්නට 5 සිට 7 දක්වා සංඛ්‍යාව මේ කොමිෂන් සභාවට. ඒක තමයි නීතිය. ඉතින් ඒ නිසා සමහරක් අය කියනවා මේවා කෙරෙන්නේ වෙන රටකින්, මේවා කරන්නේ තව තැනකින්. මේ ඔක්කොම දේවල් සිදු වෙන්නේ අපේ රටේ ජනාධිපතිතුමාගේ බලය පාවිච්චි කරලා තමයි මේක සිදු වෙන්නේ. ජනාධිපතිතුමාට ඕනනම් එයා අස් කරන්න පුළුවන්, පත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපේ රටේ බලය තමයි මෙතන තියෙන්නේ කියන එක තාමත් පැහැදිලි ලෙස කියන්නේ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණ සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත පිළිබඳව අදහස් පළ කළා. ආර්ථික කොමිෂන් සභාවට යටත් වෙන බලපදේශී අක්කර 1115ක් කිසිදු ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන නගර සභාවකට හෝ ප්‍රාදේශ සභාවකට හෝ පළාත් සභාවකට යටත් වෙන්නේ නැහැ. ඒ මුළුමනින්ම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන 5 දිනකට නොඅඩු 7 දිනකට නොවැඩි කණ්ඩායමක් අතර මේ මුළු බලය ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට මෙම බල ප්‍රදේශයට ඇතුළත් වී ආහාර පාන ගන්න පුළුවන්, චිත්‍රපටි ශාලා තියෙනවා චිත්‍රපටි බලන්න පුළුවන්. හැබැයි ඔවුන් යම් භාණ්ඩයක් එම බල ප්‍රදේශයෙන් අරගෙන ලංකාවේ මේ බල ප්‍රදේශයට ඇතුළත් වෙනවා නම් බදු ගෙවිය යුතු තිබෙනවා. ඒ සාමාන්‍ය වෙනත් රටක සිට තවත් රටකට අපි භාණ්ඩ ගෙන යාමේදී බදු වලට ඇතුළත් වෙනවා හා සමාන නීතියක් මේ යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම මෙම බල ප්‍රදේශයේ වැටුප් විදේශීය වැටුප් වලින් බොහෝ දුරට යුවාන් වලින් ගෙවිය යුතුයි කියලා නිර්දේශයන් මෙම පනත ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා තමයි පසුගියදා අධිකරණයට ගියා. අධිකරණයට ගිහිල්ලා අපි ඉල්ලා සිටි මෙම පනත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 පමණක් නොවේ ජනමත විචාරණයකටත් ලක් කළ යුතුයි කියලා. පොහොට්ටුවේ ආණ්ඩුව ගොඩනගන්නට මූලස්ථානයක් වූ අභයාරාමයේ
අයිතියක් තිබෙනවා ආණ්ඩුව වැරදි මාර්ගයක යනවා නම් ආණ්ඩුව හදන්නට. අපි කරන්නේ ඒකයි, වෙන එකක්වත් නෙමෙයි. කාගේවත් හිතිරි දෙන්නවත් කාටවත් කෙනෙක් වෙනෙක් බඩේටපත් කරන්නවත් එහෙම නැත්නම් තව කෙනෙකුට ප්‍රශස්ති ගායනා කරන්නවත් නෙමෙයි. ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යවත් පැවැත්ම ඉදිරියට යන්න අපි 100% උදව් කරනවා. හැබැයි කවරක හෝ වේවා අනවශ්‍ය විදිහට අපට යම් දේවල් වලට මුණ පාන්න සිද්ධ වුණොත් අපිත් නිහඬ ජාතියක් නෙමෙයි කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරනවා. කොළඹ වරාය නගරයේ පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අද ප්‍රකාශ කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේද අනුමැතිය හිමිව ඇති බවයි. අපි දැක්කා ඇමරිකානු තානාපතිතුමිය විසින් ප්‍රකාශයක් නිකුත් කරනවා මේ හරහා මුදල් විශුද්ධිකරණය විය හැකියි කියලා. අපේ රටේ දැනට පවතින මුදල් විශුද්ධිකරණ පනතේ කිසිම සංශෝධනයක් අපි වෙනස් කළා නැහැ. ඒ නිසා එතුමියගේ ප්‍රකාශය අදාළ වෙන්නේ නැහැ. ඒ එතුමියගේ ප්‍රකාශය වෙනවත් එක්කම අනුරුද්ධ සානායක මහත්තයා ප්‍රෙස් එකක් තියෙනවා. එතුමා කියනවා 3/2ක බහුතරයක් පාවිච්චි කළා මේක බලහත්කාරයෙන් සම්මත කරගන්න හදනවා කියලා. ඔබ අපි කවුරුත් දන්නවා අපේ රටේ පනතක් සම්මත කරගන්න සාමාන්‍ය අපිට බහුතරය ඇති 114. 3/2 බහුතරය කිසිසේත් අවශ්‍යතාවයක් නැහැ. මම දන්නේ නැහැ අනුර කුමාර දිසානායක මහත්තයා මේක දන්නේ නැද්ද කියලා. අපි විකොඩලා නෑ මේක බදු දීලා තියෙන්නේ. මේක රජයේ සතු දෙයක්. මේකේ කිසිම කොලේ වහලා ගහිල්ලක් නෑ. මේක නීත්‍ය අනුකූලව රටේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව බදු පනත, ඉඩම් පනත, මුදල් පනත සියලු අන පනත් වලට අනුකූලව තමයි මේ පනත අපි ඉදිරිපත් කළා තියෙන්නේ. මේ පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේක නීත්‍ය අනුකූලයි කියලා වත්මන් නීතිපතිවරයා විසින් එවන ලද ලියුම. දැන් පෙත්සම් 19ක් හරි 20ක් හරි අධිකරණයට ඇවිල්ලා තිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ආවට පස්සේ ආණ්ඩුව ඕනෙම වෙලාවට සූදානම් රටේ පවතින නීතියට පණ හැටිම මේක දෙයක් තියෙනවා නම් ඒක අපි අයින් කරගෙන මේ පනත හදාගන්න. රටේ පවතින නීතියට ව්‍යවස්ථාවට අනුව තමයි මේ සියලු දේ ගෙනල්ලා තියෙන්නේ. එයින් එහාට අබමල් රේක වෙනසක් කරන්න අපි ආණ්ඩුව සූදානම් නැහැ. පෝට් සිටි එක කියන්නේ මේ රටේ හැරවුම් ලක්ෂ්‍ය. මෙතන තමයි මේ ආණ්ඩුව හැරෙන තැන. මේක නවත්තන්න තමයි විපක්ෂ නායකවරයා මේ සියලු දෙනා උත්සාහ කරන්නේ. මම ඉන්නකොට කවදාවත් නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරන්ටත් කතා කරා. කවදාවත් කරා කරන්නේ නැති සජිත් ප්‍රේමදාස මහත්තයාත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරන්ට කතා කරා. පැහැදිලිව තේරෙනවා මේක පිටිපස්සේ තියෙන්නේ දේශපාලන න්‍යායපත්‍රයක් කියන එක. මේක පිටිපස්සේ විදේශ රටවල් ඉන්නවා. මේ කතා කරන පුද්ගලයන්ට මුදල් ගෙවනවා. ඒ වගේම විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා ඊයේ මේ කරපු ප්‍රකාශය. එතුමාට තිබ්බ ආණ්ඩු පක්ෂේ කණ්ඩායම් රැස්වීමට ඇවිල්ලා මේක ගැන අහන්න. එතුමා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි ගෙනාපු වෙලාව. මෙහෙමමයි හැසිරුනේ. අවසාන මොහොතේ එතුමා ඡන්දේ නොදී හින්ද හිටියා. මම එතුමාට අවසාන මොහොතේ කතා කරලා පැහැදිලි කරා. මට පැහැදිලි කරාට පස්සේ එතුමා ඇවිල්ලා 20 වෙනි සංශෝධනයට ඡන්දේ දුන්නා. අන්තිම විනාඩි 5 තමයි එතුමා ඡන්දේ දුන්නේ. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාට අමාත්‍ය ධූරයක් ලැබෙන්න ඕනේ. ඒක අපි පිළිගන්නවා. එතුමාට අමාත්‍ය ධූරයක් නොලැබීම පිළිබඳ එතුමාගේ හිතේ ලොකු කනස්සල්ලක් තියෙනවා. ඒක සාධාරණයි. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි Tamanට ඇමති ධූරයක් නොලැබුණා කියලා නොදන්න භූතේ හදලා ඒක කරනවා නම් ඉතාම අසාධාරණයි. එතුමා කියනවා වත්මන් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් එතුමාට තර්ජනයක් කරලා කතා කරයි කියලා කියනවා. චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව යම් දෙයක් වුණාම චන්ද්‍රිකා මැතිණිය අපිට දුරකථනයෙන් කතා කරලා අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ඇතුලේ කැබිනට් ඇමතිවරයෙක් හැටියට යම් ප්‍රශ්නයක් පැනනකොම අපිට කතා කරලා දුරකථනයෙන් අහනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාට එතුමාට කතා කරලා එතුමාට ඉතිහාසය මතක් කරලා දීලා එතුමාට කියලා තියෙනවා මේක වැරදි ඔබතුමා කියපු දේ. හැබැයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා එතනමද කියලා තියෙනවා නෑ මම ඔබතුමාගේ දරුවන්ව සම්බන්ධ කරගත්තේ නෑ මේක වැරදි අවබෝධයක් කියලා. ඒ නිසා ජනාධිපතිවරයාත් මන්ත්‍රීවරයාත් අතර කතාවක් ගිහිල්ලා තිනවා මේක පැහැදිලි කර ගැනීමක් ඇටියට. විජේදාස රාජපක්ෂ මහත්තයා ඊයේ සාකච්ඡාවට ගියපු අපේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ මම හම්බුණා. මම උන්වහන්සේගෙන් ඇහුවා ඇයි හාමුදුරනේ මේවනි මාත් සාකච්ඡාවක් තිබ්බේ? උන්වහන්සේත් කියනවා මේක එක්තරා නාලිකාවකින් සජීවී දෙන බවක් මම දැනන් හිටියේ නෑ. ඒක ඉවරුනාම කිව්වා ඔබතුමා ගියා සැර වැඩි නේද? මොකද අපේ නායක හාමුදුරුවෝත් හිතුවේ නෑ මෙතුමා පෞද්ගලික න්‍යායපත්‍රයක් කරගෙන තමයි මේ මාධ්‍ය හමුවේ තිබ්බේ කියලා. ඒ නිසා අපි කියන්න ඕනේ අමාත්‍ය ධූරයක් නොමැති උනායි කියලා. එහෙම නැත්නම් වෙනත් පෞද්ගලික ප්‍රශ්නයක් අල්ලගෙන රටේ ජාතික ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න එපා. මේ ගෙනියන වැඩපිළිවෙල තුල යටි අරමුණක් තියෙනවා. ඒ රටේ ආර්ථිකයේ ශක්තිමත් වීම වළක්වන්න ආයෝජකයන් අධෛර්යමත් කිරීමේ වැඩපිළිවෙලක් තමයි මේ අරගෙන යන්නේ. ඒ හින්දා කිසිම අවස්ථාවක මූල්‍ය වංචාවකට අපි ඉඩ තියලා නැහැ මේ හරහා. මේ මූල්‍ය නගරේ මේක අලුත් දෙයක්. මේක අනුර කුමාර දිසානායක මැතිතුමාට තේරුම් ගන්න බැරි වෙන්නේ නැති. මම කනගාටු වෙනවා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා වගේ උගත් මන්ත්‍රීවරයෙකුට මේ අලුත් සංකල්පේ මූල්‍ය නගරය පිළිබඳ අවබෝධයක් නැතුව මේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙහි සැඟවිච්ච දේවල් තියෙනවා නම් අපිට පුළුවන්කමක් තිබ්බ හදිසි පනත් හැටියට පාර්ලිමේන්තුවට අරගෙන එන්න. ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරිය තමයි පළවෙනියටම ඇවිල්ලා ප්‍රකාශයක් නිකුත් කළා කියන්නේ මේ තුලින් මුදල් විශුද්ධීකරණය සඳහා ඉඩ ලැබෙනවා කියලා. දැන් එතුමියට අමතක වෙලා තියෙනවා මෙවැනි මූල්‍ය නගර සංකල්ප ගණනාවක් තියෙනවා එතුමිය නියෝජනය කරන රට ඇතුලේ. 2015 අවුරුද්දේ වාර්තාවක තිබුණා 2014 තිබුණු ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා ඇමරිකානු එක්සත් ජනපදය ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක් වැය කරා කියලා ලංකාවේ එවත් තවත් අප්‍රිකානු රාජ්‍ය දෙකක පාලන තන්ත්‍රය
වෙනස් කරන්න. ඒ නිසා මට දැන් සැකයක් තියෙනවා. එදා දවසේ එවැනි මුදලක් වෙන් කරපු ඒ කණ්ඩායමද ජනතා විමුක්ති පෙරමුණත් ඒ කණ්ඩායමේ හිටියද? මට සැකයක් තියෙනවා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා එවැනි මුදල් වලට යට වෙලාද ඒ කටයුත්ත කරන්න කියලා. හිටනි දෙනකොට ඇමතිකමක් දීලා ෂේප් කරගන්න ඉඳන්නේ. නෑ. එහෙම චරම බාල්දු වෙන එකක් නෙවෙයි. නෑ ඇමතිකම් දීලා කටවල් වහන්න අපිට කිසිම අවශ්‍යතාවයක්. එතුමා ඇමතිකම දුන්නනේ අපි. එතුමා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ලැබුණා. එතුමා දිවුරුම් දෙන්න කියන. එච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. එතුමා කැබිනට් එකක් කියලානවා. මේක කැබිනට් එක පිළිබඳ ප්‍රශ්නයක්. නැත්නම් වරාය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ නව වසරේ පැළ සිටුවීමේ නැකත අද පෙරවරුවේ දී තිබුණා. එම සුබ නැකතට දිවෙන පුරා බොහෝ ස්ථානවල පැළ සිටුවීමේ චාරිත්‍රයේ ඉටු කෙරෙනු අතර එහි ප්‍රධාන උත්සවය පැවැතුනේ පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අගුණුකොළ පැලැස්සේදී. හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන අද පෙරවරු 6:40ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ වුණා. ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් සඳුන් පැළය සුබ මොහොතින් අද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිටවනු ලැබුවා. උත්සවය හැඩගැන්වීමට සංස්කෘතිකාංග කිහිපයක් දෙක් කර තිබුණා. අපි ලබන අවුරුද්දේ මීට වැඩිය සාර්ථකව මේ කටයුත්ත කරනවා. අනිවාර්යයෙන්ම මට විශ්වාසයක් තියෙනවා ලබන අවුරුද්දේ අපිට ගිනස් වාර්තාවක් කියන්න පුළුවන් මේ එකම වෙලාවට එකම දිනක මිලියන ගණනක් කල ඉන්ධන රට බවට අපේ රටපත් වෙන්න පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ආණ්ඩුවටත් චෝදනාවක් තියෙනවා පරිසර හානි වැඩි ලෙස සිදු වෙනවා කියලා. මේ මතයි විශේෂත්වය තමයි මේ ගස් විනාශ කරන අයට මේ පරිසරය විනාශ කරන අයට උද්ගලයාගේ තරාතිරම දේශපාලන ශක්තිය නිලධාරී ශක්තිය ගැන සියල්ල අභිභවා ගිහිල්ලා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කරලා තිනවා. ඒ අය සියලුම දෙනා අත්අඩංගුවට අරගෙන තියෙනවා. නඩු පවරලා තියෙනවා. ඒ අයට දඬුවම් ලබා දෙමින් යනවා. කිසිම කෙනෙකුට නීතියෙන් ගැලවෙන්න ඉඩක් තියන්නේ නැහැ. අපි මේ වෙනුවෙන් දෙවන්ත මැදිහත් වීමක් කරනවා සියලු ආරක්ෂකයන්සත් එක්ක. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් මහියංගනේද පැළ සිටුවීමේ චාරිත්‍රය අද සිදු කෙරුණා. වැදගත්නේ දිනපොජ්ජක් හැතුමට හිටලා ගන්න මන්දු වෙනවා. ජීවත් වෙන මන්දු වෙලා රඳන කාලෙමැච්චේදී මේ ඇත්තන්නේ අත්පොජ්ජෙන් පැලපොජ්ජක් හිටුම් පොජ්ජ මන්දු කරන එක මේ බීම් පොජ්ජ. ඔය ඇත්තන්ට මන්දු වෙන ආශිර්වාදයේ එක පැලපොජ්ජකින් මන්දු වෙනවා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජාංගනයේද සුබ නැකතට අද පැළ සිටුවීම සිදු කෙරුණා. කුරුණෑගලදීද අද පැළ සිටුවීමේ චාරිත්‍රය මෙලෙස ඉටු කළා. මාතර පැළ සිටුවීමේ චාරිත්‍රය ඉටු කෙරුණේ සපුගොඩ විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින්. පොළොන්නරුව මනම්පිටිය මහවැලිගඟ දෙපසද සුබ නැකතින් පැළ සිටුවීමේ චාරිත්‍රය මෙලෙස ඉටු කළා. රත්නපුරයේදී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරු මහතාද පැළ සිටුවීමේ චාරිත්‍රයට මෙලෙස එක්වුණා. මෙලෙස පැළ සිටුවීමේ චාරිත්‍රය ඉටු කළේ තිස්ස මහාරාමේදී. රාගම දියගල බොයිස් ටවුන් හිදී පැළ සිටුවීමේ චාරිත්‍රය නිමල් ලංසා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. යාපනය පේදුරුතුඩුව වඩමාරච්චි මාර්ග බාධකයේ රාජකාරීවල නිරතව සිටි පොලිස් විශේෂකාර්ය බලකාන් නිලධාරීන් යට කරගෙන අන නොතකා පලා යාමට උත්සාහ කළ කැබ් රථයකට සිදු කළ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල සිදු වුණා. මෙම කැබ් රථය නෙල්ලියඩි පුන්නාල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබියදී සොයා ගැනීමට හැකි වූ බවයි නෙල්ලියඩි පොලිසිය කියා සිටියේ. යාපනයේ පේදුරුතුඩුව මාර්ගයේ වඩමාරච්චි පොලිස් විශේෂකාර්ය බලකා මාර්ග බාධකයේ අන නොතකා ධාවනය කළ කැබ් රථයකට අද උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ස්වභාවික වැලි නිදියක් ආරක්ෂා කිරීම සඳහා මෙම මාර්ග බාධකයේ පිහිටුවා ඇති බවයි. වැලි නිදිය පිහිටි ප්‍රදේශයේ සිට මාර්ග බාධකය හරහා ගමන් කිරීමට කැබ් රථයක් පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේදී විශේෂකාර්ය බලකා නිලධාරීන් එම කැබ් රථයට සංඥා නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. නමුත් එම සංඥා නොසලකා හරිමින් කැබ් රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා. ඇන ලෑලි සහිත බාධක දෙකක්
කැබ් රථය ඉදිරියට යොදවනු ලැබුවද ඒ වාද පසු කරමින් වාහනේ ටයරවල හුළං නොමැති අවස්ථාවකදී පවා වුන් ඉදිරියට ධාවනය කර තිබෙනවා. එමෙන්ම මාර්ගබාධකයේ ඊටත් ඉදිරියෙන් සිටි නිලධාරීන් යම් ආකාරයක යටකිරීමක් සිදු කිරීමට තැත්කිරීමක් සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙහිදී විශේෂකාර්ය බලකාය නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා කැබ් රථය දෙසට. කෙසේ වෙතත් එම කැබ් රථය නොනවත්වාම ධාවනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. ලැබුණු තොරතුරු අනුව මෙම කැබ් රථයේ සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙක් පෙදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගේ වෙඩි වැදීම් තුවාල තිබෙන බවටයි වාර්තා වෙන්නේ. මේ පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 23ක සහ 26ක අයවලුන් බවටත් වාර්තා වෙනවා. අන නොතකා ධාවනය කළ කැබ් රථය සොයා නෙල්ලිඅඩිය සහ කනේෂන්තුරේ පොලිසිය මගින් මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. එහිදී පුන්නාල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබේදී මෙම කැබ් රථය සොයා ගැනීමට හැකි වුණා. සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම නිවසේ හිමිකරුට මෙම කැබ් රථය අයත් වන බවත් ඒ අනුව ඔහුද මේ වන විට අත්අඩංගුවටගෙන තවදුරටත් විමර්ශනය කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. හල්දුමුල්ල වේලියෝයේ දියනෑමට ගොස් ඊයේ අතුරුදන් වූ පියාගේ සහ පුත්‍රයාගේ මල සිරුරු අද පෙරවරුවේ සොයාගත්තා. මේ අතර ඌව පරණගම බෝඹුරු ඇල්ල නැරඹීමට පැමිණ කොටු වූ තරුණ තරුණියන් 10 දෙනෙකු ඊයේ රාත්‍රියේ සිදු කළ මෙහෙයුමකදී බේරාගත් අතර සැඩපහරට හසු වූ තවත් තරුණියන් 13 දෙනෙකුද මුදාගත්තේ විල්ගමුව හීන්ගඟේ දියනෑමට ගොස් සිටියේදී. මාතලේ විල්ගමුව හීන්ගඟේ දියනෑමට ගොස් සැඩපහරට හසු වී ගල් තලාවක් මත කොටුව සිටි තරුණයින් 13 දෙනෙකු බේරා ගැනීමට හැකි වුණේ ඊයේ රාත්‍රියේ කරන ලද මෙහෙයුමකින් අනතුරුවයි. මීගමුව සහ මහියංගනය ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම තරුණයින් ඊයේ පස්වරුවේ මේ සිද්ධියට මුහුණ දුන්නේ වර්ෂාවත් සමග ගඟෙහි ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන්. ප්‍රදේශවාසීන් පැවසුවේ ඔවුන් මත්පැන් සාදයක් සඳහා එක්ව සිටි බවයි. පොලිස් ජීවිත ආරක්ෂකංශය විශේෂ කාර්ය බලකාය සහ විල්ගමුව පොලිසිය මෙන්ම ගම්වාසීන්ද තරුණින් මුදා ගැනීමේ මෙහෙයුමට එක් වූ අතර ඊයේ රාත්‍රියේ 12ට පමණ ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනුණා. එක්කෙනෙක්ට මොන හරි දෙයක් වුණා කියන්නේ මුළු පවුලම ඉවරයි. ඒක හන්දා ජීවිතේට මේ වගේ දේවල් තෝරගන්න එපා. මේක පළවෙනි එකත් මේක වෙන්න අවසාන එකත් මේක වෙන්න ඕන. අපි එක්කෙනෙක් ඉන්න තමයි අනිත් පැත්තේ. ඔය තමයි. මීට පස්සේවත් තේරුම් ගන්න. ඔයාලා මොකද හොඳ දියෙන් ඉන්නෙත් නෑ. එකෙක් කරනවා ඔතන තේරම යනවා. මෙතන ගොඩැල්ල කෑල්ලත් තියචාන්ද හොඳයි. එකපාරට වතුර ආව නම් ඔයාලා ඔක්කොම ඉවරයි. මේගොල්ලෝ ගිහිල්ලා ගඟේ මැද්දේ හොඳට මත් වතුර පානය කරලා අපි දැක්කම අපි කතා කරලා කිව්වා මේ අනේ මේ ගහට වහිනවා. ඒකෙන්ද ඔයගොල්ලෝ මෙහාට එන්න කියලා. ඉතින් මේගොල්ලෝ අපිට පරුසවචනෙන් බැනවා දුනා. මේගොල්ලෝ මෙහාට ආවේ නෑ. මේ අතර ඌව පරණගම බෝමුරු ඇල්ල නැරඹීමට ගිය කුලියාපිටිය මහනුවර සහ හලාවත ප්‍රදේශවලින් පැමිණි තරුණ තරුණීන් 10 දෙනෙකු සැඩපහර රළු වීමත් සමග ඇල්ල ආශ්‍රිත තනිතලා ප්‍රදේශයක කොටුනේ ඊයේ පෙරවරුවේ සිටයි. ඇල්ල නැරඹීමට පැමිණි පිරිසට ප්‍රවේශම් වන ලෙසට අවවාද කර තිබුණද එම අවවාද නොතැකීම හේතුවෙන් ඔවුන් මෙලෙස සිරව සිටි අතර පිරිස මුදා ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ මෙහෙයුමක් ආරම්භ කළා. ඒ ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් අමකස්දුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්වයි. කොට්ටු වෙලාද ඉන්නේ? උඩට යන්න! පසුව ඔවුන් බේරාගත්තේ පැය 7ක පමණ මෙහෙයුමකින් අනතුරුවයි. ඕගොල්ලෝගේ ජීවිත ගැන හිතන්න. ඇයි ඕවත් දැන් වල ඕගොල්ලෝ යන්නේ? ආදරේ සැපෙසින්න ඕන නම් ඒ තැන් තියෙනවා. ඒක න කරුණාකරලා ඕක නම් නවත්තන්න. ආයෙ නම් එන්න ගන්න එපා මේ. මේ අතර හල්දුමුල්ල කළුපහන වේලි ඔයේ දියනෑමට පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ පස්වරුවේ පැමිණි අතර ඔයේ පෝෂක ප්‍රදේශයට ඇදහැරුණු වර්ෂාවත් සමග හදිසියේ ජල මට්ටම වැඩි වී තිබෙනවා. එහිදී ඔවුන් 5 දෙනා සැඩපහරට හසු වී ඇති අතර ඉන් එක් අයෙකු එම අවස්ථාවේදී බේරාගත්තා. පැමිණි පිරිස අතර සිටි දියණියක් ඇතුළු දෙදෙනෙකුගේ දිරි බේරාගත්තේ ගම්වාසීන් පොලිසිය එක්ව සිදු කළ දැඩි පරිශ්‍රමයකින් පසුවයි. කෙසේ වෙතත් දියගිරි අතුරුදන් වූ පියා සහ පුත්‍රයාගේ මලසිරුරු අද පෙරවරුවේ සොයාගත්තා. ජීවිතක්ෂයට පත් වූ පුත්‍රයා 14 හැවිරිදි වියේ පසු වූ අතර 52 හැවිරිදි පියා බැංකු කළමනාකරුවෙක්. ඔවුන් මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. මේ අතර අධික වර්ෂාවත් සමග මොනරාගල සිරිගල වතු ආයට යන මාර්ගයේදී සැඩපහරකට හසුව සිව් හැවිරිදි දරුවෙකු ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වුණා. දරුවා සිය පියා සමග නිවසට යමින් සිටියේදී මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නා. අභිවෘද්ධි යන්දාරි පාලමක් නෑනේ. අදනවා කියලා පාලමක් නෑ. තව කී දෙනෙක් යයි කියලා දන්නේ නැහැ. මඩකලපුව හා මුලතිව් ප්‍රදේශවල සිදු වූ අකුණු අනතුරු දෙකකින් ඊයේ පස්වරුවේ පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර ඊයේ පස්වරුවේ මුලතිව් තන්නිමුරික්කු වැව ආසන්නයේ කුඹුරු ඉඩමක වගා කටයුතු වල නිරත වෙමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35, 34 හා 46 වන වියේ පසු වූ මුලතිව් කුමලමුණී හා කර්පා පුලව් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙක්. මඩකලපුව පඬුවන් කරයි වෙල්ලාවේලි ප්‍රදේශයේ මලේර්කට්ටු ගම්මානයේ කුඹුරක වගා කටයුතු වල නිරත වූ පුද්ගලයෙකුද ඊයේ පසුරු 6:30ට පමණ වැසි තත්ත්වයක් සමග ඇති වූ අකුණු සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා. අපි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා විශේෂයෙන්ම උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල ප්‍රබල අකුණු ඇති වෙනවා කියලා. අකුණු ඇතිවෙද්දී විශේෂයෙන්ම ආරක්ෂිත පියවර අනුගමනය කරන්න ඕනේ. ක්‍රීඩා පිටි කුඹුරු වැනි විවෘත ස්ථානවල සිටීම අනතුරුදායකයි. ඒ වගේම විද්‍යුත් උපාංග භාවිතයේදී විශේෂයෙන්ම විදුලි පේනු ඉවත් කරලා තියන්න ඕනේ. ඒ වගේම රැහන් සහිත දුරකථන භාවිතය වගේ ක්‍රියාවන් අනතුරුදායකයි මේ අවස්ථාවලදී. මේ අතර ඊයේ පසුරුවේ පැවති අධික වර්ෂාවත් සමග මහනුවර හන්තාන ප්‍රදේශයේ තපෝදාරාම්භ මාවත ජලයෙන් යට වුණා. හන්තාන තපෝදාරාම්භ විහාරස්ථානයේද ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. අවස ප්‍රහමාට විතර මහා දැඩි වර්ෂාවක් මම හිතන්නේ හන්තානේ ජන ඉතිහාසයේ මෙච්චර ලොකු වැස්සක් නැහැ. මහා දැවැන්ත ජල කඳක් ආව හතර වටින්ම මොහොතකින් විහාරස්ථානයේ කඩාගෙන බිඳගෙන ගියා. හිතා ගන්නවත් බෑ වෙච්ච දේ. පැවති අධික වර්ෂාවත් සමග හන්තාන සුදුහුම් පොළ දෙයන්නේ වල තිවංක බෝධිය මාවතද ජලයෙන් යටවීම හේතුවෙන් නිවාස 125කට පමණ හානි සිදුව තිබෙනවා. අතුර එකපාරට උඩ ඉඳලා ආවා. ඇවිල්ලා ඔක්කොම ගහගෙන ගියා මේ ගෙවල් අස්ත ඔක්කොම. අපිට අන්තිමට ඇඳුමක් වන්නේ නැහැ. ඒ ඔක්කොම අපි දෙන්න මැරෙනවා මේ කීතබෝඩ්නේ මෙහා ගහගෙන ගිහලා අර ගහක් අල්ල ගන්න කිව්වා බැරිද නේ මම පුටු අල්ලගෙන හිටියා මෙතන. ඒ තරම් වතුර කන්න කාවේ මේ කුසිය පැත්තෙන් අර පැත්තෙන් ආවා දොරවල් ඇරිලා එන්න ජනෙල් වලින් ඇතුළට ආවි ජනෙල් වලින්. බදුල්ල හාලියල ප්‍රදේශයට අද දහවල් ඇදහැල්ුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හාලියල කන්දගෙදර මාර්ගය හා හාලියල නගරයේ සාන කිහිපයක් ජලයෙන් යට වුණා. පැවති සුළං හා වර්ෂාව හේතුවෙන් හාලියල අත්තුඩාවිල ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීම නිසා එම නිවසට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද 96,000 ඉක්මවා ගියා. ඒ අදත් මෙරටින් ආසාදිතයින් 129 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත COVID ආසාදිතයින් සංඛ්‍යාව 96,078ක්. මේ අතර අද තවත් ආසාදිත මරණ 7ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 615 දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ ආසාදිත මරණ 7ම වයස අවුරුදු 55 ඉක්ම වූ පුද්ගලයන්. ඒ පන්නල පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්, රත්නපුර පදිංචිව සිටි 76 හැවිරිදි පුද්ගලයෙක්, කල්මුනේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙක්, කලවාන පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක්, තොණ්ඩයි මනුරුෆ් පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්, තලංගම පදිංචිව සිටි 86 හැවිරිදි පුද්ගලයෙක් සහ චාවකච්චේරියේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවක්. මෙරටින් ඊයේ ආසාදිතයන් 212 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. තවත් ආසාදිතයන් 14 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගැනුණා. සෙසු ආසාදිතයන් දිස්ත්‍රික්ක 13ක් ආශ්‍රිතව හඳුනාගැනුණු අතර ඊයේ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 33ක්. කළුතරින් ආසාදිතයන් 32 දෙනෙක් සහ ගම්පහින් ආසාදිතයන් 31 දෙනෙක් වාර්තා වුණා. ආසාදිතයන් වාර්තා වීමේ යම් අඩුවක් පෙන්눔 කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී තිබුණේ ආසාදිතයන් 23 දෙනෙක් පමණයි. COVID-19 ආසාදිතයන් 303 දෙනෙකු අද සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 92611ක්. මේ අතර ත්‍රිකුණාමලයේ පොලිස් ස්ථානයේ මේ මාසය තුල පමණක් ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 93 දෙනෙකු අද PCR පරීක්ෂණ වලට ලක් කිරීමටයි පියවර ගැනුණේ. දැන් තවත් දේශීය පුවත් කීපයක්.
මාර්ග ආරක්ෂාව හා මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මේ අතර මේ වර්ෂයේ එක් දිනක් තුළ මාර්ග අනතුරු වලින් මියගිය වැඩිම සංඛ්‍යාව ඊයේ දින වාර්තා වූ අතර එම සංඛ්‍යාව 16 දෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. දැන් රට වටේ නටට. රට වටින් අටට. වැලිමඩ නුවරඑළිය මාර්ගයේ මත්පැන් හලක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එම පහර දීම CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඌව පරණගම බ්‍රොකරි වතුයායේ පදිංචිව සිටි 37 හැවිරිදි එක් දරුපියෙක්. මත්පැන් හලේ සිට පැමිණ මෙම පහර දීම සිදු කළ වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් යකල්ල හුරුළු වැව රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී දෙදෙනෙකු මිය ගොස් ඇති අතර අනිත් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මෙවර බෞද්ධ හින්දු බැතිමතුන් විශාල පිරිසක් කතරගම පුදබිම ඇතුළු අවට සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පැවසුවා. 2019 වසරේ සිදු වූ අන්තවාදී ප්‍රහාර හා COVID-19 වසංගත තත්ත්වය හමුවේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ අඩුවක් පැවතියද මෙවර ලක්ෂ 3කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් කතරගම පුදබිමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගින් අදට අප සමුගන්නවා. ලයිවටේට SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveaid.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.